පරිජින්න මිදං රූපං රෝග නිඩ්ඩං පභංගුරං භිජ්ජති පුති සන්දේභෝ මරණං තම්හි ජීවිතං තී. අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගත් ගාථා රත්නය ධම්මපද පාළියේ සඳහන් වෙන උතුම් ගාථා රත්නයක්. අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුක දේශනාවක්මයි. මේ ගාථා රත්නයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ උත්තරා කියන මෙහෙණින් වහන්සේ නමක් අරමුණු කරගෙන. බොහෝම ශ්‍රද්ධාවෙන් ශාසනයේ පැවිදි වෙච්ච මේ උත්තරා මෙහෙණිය අවුරුදු 120ක් තරම් ආයු වළඳන කෙනෙක්. දන් දෙන්න බොහෝම කැමති. පිණ්ඩපාතේ වැඩම කරලා දානෙ ටික සිඟාගෙන ආපහු ආරාමයේ කරා ගමන් කරනකොට පිඬුසිඟා වඩින භික්ෂූන් වහන්සේ නමක් තවත් මෙහෙණින් වහන්සේ නමක් මුණ ගැහුනොත් ඒ අයට දානි ලැබිලා නැත්තම් තමන්ගේ දානි ටික පූජා කරන්නේ බොහෝම කැමැත්තෙන්. සමහර වෙලාවට ඒ දානි පූජා කරලා එදා දවසේ තමන් ඉන්නේ බඩගින්නේ. ඒ බඩගින්නට වඩා තමන්ගේ දානය පිළිබඳව හිතලා ඇති කරගත්තේ පුදුම සතුටක්. මේ අවුරුදු 120ක් වයස්ගත වෙලා ඉන්න වෙලාවේ පළවෙනි දවසෙත් මේ විදිහටම හොයාගත්ත දානි ටික දන් දුන්නා. දෙවනි දවසකත් ඒ දානි ටික එහෙම දන් දුන්නා. එතකොට දවස් දෙකක් निराහාරයි. තුන්වෙනි දවසෙත් පිණ්ඩපාත කරගෙන එනකොට එදත් මගදී හම්බ වෙච්ච භික්ෂූන් වහන්සේලාට ඒ දානි ටික පූජා කළා. වයස අවුරුදු 120යි. දැන් දවස් 3ක් එක දිගටම निराහාරයි. හතරවෙනි දවසේ පිණ්ඩපාතයට වැඩම කරන්න තමන්ගේ සෙනසුනෙන් එළියට බැස්සා. මාර්ගයේ දිගේ වඩිනකොට පාර බොහොම පටු තැනක් තිබුණා. මෙහෙණින් වහන්සේ එතෙන්ට එළඹෙනකොට බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වැඩම කරනවා දැක්කා. භාග්‍යතුන් වහන්සේට ඉඩහසර සලස්සලා මාර්ගයෙන් අයින් වෙනකොට තමන්ගෙම සිවුර පෑගිලා බිම ඇද වැටුණා. කයේ ශක්තියත් බොහොම හීනයි. ආහාර නැති නිසා තවත් දුබලයි. අපේ බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුණීන් වහන්සේ එතනින් නැගිට්ටවලා දි รา පත් වෙච්ච ඇගේ කය පිළිබඳව පැහැදිලි කරලා අනුශාසනාවක් කළා. එදා උත්තරා මෙහෙණින් වහන්සේට අනුශාසනාව කරන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ගාථා රත්නය තමයි අපි මුලින් සිහිපත් කරන්නට යෙදුනේ. මේ ගාථාවෙන් දහම් දේශනා කරලා ඉවර වෙනකොට උත්තරා කියන මෙහෙණින් වහන්සේ අති උතුම් සෝවාන් ආර්ය මාර්ගඵලය ලබා ගත්ත කියලා සඳහන් කරලා තියෙනවා. පරිජින්න මිදං රූපං රෝග නිඩ්ඩං පභංගුරං බිජ්ජති පුති සන්දේභෝ මරණං තම්හි ජීවිතං. මේ ගාථා රත්නයේ සරල තේරුම තමයි මේ රූපය ජරාව නිසා බොහොම තදින් ඉක්මනින් දි รา පත් වෙනවා. රෝග නිඩ්ඩං පභංගුණං මේ කය බොහෝ රෝගවලට වාසස්ථානයක්. බිජ්ජති පුති සන්දේභෝ මේ කයෙන් අපද්‍රව්‍ය නිරන්තරයෙන් රැදවල් වැగిරෙනවා. මරණං තම්හි ජීවිතං අවසානයේ මේ කය මරණයෙන් කෙලවර වෙනවා.
ඒක තමයි මේ ගාථා රත්නයේ සරල තේරුම. අපි ඒක ටිකක් පින්නතුනි සාකච්ඡා කරමු. පරිජින්න මිදං රූපං, මේ කාරණාව සඳහන් කරනවා මුළුමනින්ම යමක් දි รา යයි නම් ඒ කාරණාව පරිජින්නයි කියලා සඳහන් කරනවා. මේ මෙහෙණියගේ සිරුර තදින් දි รา ගොස් තිබුණ බැවින් මෙසේ වදාලා කියලා සිහිපත් කරනවා. යමක් මුළුමනින්ම දි รา යමින් තියෙනවා නම් ඒකට තමයි පරිජින්න කියලා කියවේ. අවුරුදු 120ක් ආයු වළඳන මෙහෙණින් වහන්සේත් බොහෝසේ දි รา පත් වෙලා නිසා මේ පරිජින්න කියන වචනේ පාවිච්චි කරපු බව සඳහන් කරනවා. එමනම් මේ දි รา යෑම ජරාවට පත්වීම. සත්වයා ජරාවට පත්වීම ආරම්භ වෙන්නේ යම් දවසක උපතක් ලැබුණ තැන ඉඳලා. ඒ උපතක් ලැබුණ කියලා කියන්නේ මව් කුසෙන් එළියට එන්න කලින් ඉඳලා. අම්මගේ කුසේ ඇහැට නොපෙනෙන තරම් පුංචියට ඇති වුණ කලල රූපයක් තමයි ක්‍රමානුකූලව වර්ධනය වෙන්නේ. වර්ධනය වෙනවා කියලා කියන්නේ ක්‍රමක්‍රමයෙන් ජරාවට පත් වෙනවා. කවදා හරි දවසක මනුෂ්‍ය කලලයක් මව් කුසේ හටගත්තා. ඒ හටගත්ත දවසේ ඉඳලා ඒ කලලය කොහාටද යන්නේ? අවසානය හොයාගෙන. පිනතුනේ අපි ඔය පත්තු කරන සුවඳ කූරු බහලා තියෙන අසුරණයෙන් එළියට අරගෙන දල්වපු ගිනි කූරට හරි දැල් වෙන පහනට හරි ලං කරලා සුවඳ කූර දල්වපු තැන ඉඳලා මේක දැල් වෙවි කොහාටද යන්නේ? සුවඳ කූරේ අවසානයේ දක්වා. එහෙනම් දැල් විච්ච තැන ඉඳලා අවසානයේ දක්වා ගමන් කරනවා. පහන ඒකත් දල්වපු තැන ඉඳලා යන්නේ නිමෙන තැන හොයාගෙන. ගහක ගෙඩි හැදෙනවා. ඉස්සරලාම අතු අග්ගිස්සේ බොහොම චූටි මලක් පිපෙනවා. ඒක අපිට පේන්නේ නැති විදිහට පටන් ගන්නවා. ටික ටික මෝර එනකොට ඒ මල චූටි කාලෙත් වැටෙනවා. ටිකක් මෝරලත් වැටෙනවා. පිපෙන්න ඕන්න මෙන්න කියලාත් වැටෙනවා. පිපිලත් වැටෙනවා. ගහක ගෙඩියක් හැදෙනකොට ඒ ගෙඩිය හැදෙන්න යන්තම් මල් කැකුල පටන් ගත්ත තැන ඉඳලා මල පිපිලා ගැටයක් හැදිලා ඒක ටික ටික මෝරලා අවසානයේ ඉදිලා බිමට වැටෙනකම්ම දැන් මේ මල ගමන් කරන්නේ මේ ගෙඩිය උපද්දවීමේ කාර්යය අවසානයේ දක්වා. අම්මගේ කුසේ ඉස්සරලම පහළ වුණ කලලය ක්‍රමක්‍රමයෙන් වැඩි මේ යන්නේ ඒ කලලේ අවසානයේ දක්වා. අපි හැමෝම එහෙම පටන් ගත්ත අය දැන් මව් කුසෙන් එළියට ඇවිල්ලා සෑහෙන කල්. නමුත් මේ කොහාටද යන්නේ? මට හම්බෙච්ච මේ ජීවිතේ අවසානයේ හම්බ වෙනකන් මම යනවා. එතකොට ඒ යන ගමනේ එකම විදිහට යනව නෙමෙයි අපි. ක්‍රමක්‍රමයෙන් වෙනස් වීම වලට භාජනය වෙනවා. අපිත් බඩ ගාපු කාලයක්, දන ගාපු කාලයක්, වැටි ඇවිදපු කාලයක්, ඉස්කෝලේ ගියපු කාලයක්, විශ්වවිද්‍යාලවල හිටපු කාලයක්, ආවාහ විවාහ වෙච්ච කාලයක්, මේ වාගේ ජීවිතේ ඒ අවදීන් පහු කරගෙන අද මෙතෙන්ට ඇවිල්ලා. හැබැයි දැන් දන ගාපු කෙනා නැහැ, වැටි ඇවිදපු කෙනා නැහැ, පළමු ශ්‍රේණියට බාර දුන්න කෙනා නැහැ, විවාහ වෙච්ච දවසේ හිටපු කෙනත් නැහැ. දැන් ඊට වඩා හුඟක් වෙනස් වෙච්ච පුද්ගලයෙක් තමයි දැන් ඉන්නේ. මොකක්ද එතකොට මේ වෙලා තියෙන්නේ? මේකට තමයි ජරාවටපත් වෙනවා කියලා කියන්නේ. මේ සියලුම රූපය ඇතුළු සියල්ලම ඒත් එක්ක ශරීරයේ බාහිර අභ්‍යන්තර සියලුම ඉන්ද්‍රියන් ඒත් එක්ක වෙනස් වීමකට භාජනය වුණා. පරිජින්න මිදං රූපං. මේ රූපය දි รา යන ස්වභාවයෙන් යුක්තයි. මේ කය දි รา යන ස්වභාවයෙන් ජරාවට පත් වෙන ස්වභාවයෙන් යුක්තයි.
රෝග නිඩ්ඩං පබංගුරං. ඒ වගේම තමයි එහෙම දිරමින් අවසානය හොයාගෙන යන මේ කය නොයෙක් රෝගවලින් අනුුණයි. හරියට කොයි වගේද මෙතන නීඩ කියලා කියන්නේ පින්නතුන කැදැල්ල කියන අර්ථය. රෝගය කියන කුරුල්ලා කූඩුවක් හදලා තියෙනවා. කූඩුව හදාගත්තට පස්සේ කුරුල්ලා කූඩුවට වෙලා ඉන්නවා. මේ උපාදානස්කන්ධය යම් දවසක හටගත්තද එහෙමනම් රෝගයට කූඩුවක් තමයි මේ ශරීර කූඩුව. එහෙමනම් රෝගය නැමැති කුරුල්ලා මේ කූඩුව ඇතුලේ නැති වෙලාවක් නැහැ. මේ කයට නොඑක් ආකාරයේ ලෙඩ 890ක් ව්‍යාධි 990ක් රෝග නැති වෙලාවක් නැහැ. මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ම කුමන හෝ රෝගයකින් පෙළෙනවා. ධර්මයේ සඳහන් කරනකොට පින්නතුනේ නිදිමත හැඳින්වෙත් ලෙඩක් හැටියට. ඒකත් ගිලම් බව. එතකොට හොඳ කරන්න බැරි ලොකු රෝගයක් අපි ගාව තියෙනවා. මොකද්ද මේ ලොකුම රෝගය? jigacchā parama රෝගා. බඩගින්න. ඒකත් රෝගයක්. සා පිපාසා දෙකම රෝග. එතකොට හොඳ වුණේ නෑ මේ බඩගින්න කියන රෝගය. අනික් ලෙඩ වලට බෙහෙත් දුන්නාම ටික කාලයකට පාලනය වෙනවා. බඩගින්නට කොච්චර බෙහෙත් දුන්නත් පාලනය වෙන බවක් පේන්නේ නැහැ. උදේට දුන්නත්, දවල්ට දුන්නත්, හවසට දුන්නත් ඔය අතරතුරත් තව මොනවා හරි දෙන්න වෙනවා. ඒ නිසා ලොකුම රෝගයේ හැටියට මෙතන බඩගින්න හොඳ වෙන්නේ නැති රෝගයක් හැටියට සඳහන් කරනවා. එහෙනම් සාපිපාසාව, සීත උෂ්ණ, නිදිමත ආදී තැන්වල ඉඳලා මේ කය මූලික කරගෙන තවත් නොයෙක් අති භයානක රෝගයන් පවා හට ගන්නවා. අහවල් ලෙඩේ මට නම් හැදෙන්නේ නැති වෙයි කියලා කවදාවත් කාටවත් කියන්න පුළුවන්කමක් නැහැ. ඒකයි මෙතන සඳහන් කරේ රෝග නිඩ්ඩං පබංගුරං. නිරන්තරයෙන් රෝග ආකාරයක් මේ කය. කොතන හරි වේදනාවක් තියෙනවා. බිජ්ජති පුති සන්දේබෝ. බිඳි බිඳි යනවා මේ කය. ජරාවට පත්වෙමින් යනවා මේ කය. පුති සන්දේබෝ. මේ කය බොහෝම පිළිකුල් සහගතයි. මෙහි වටිනවය කියලා ගන්න කිසිම දෙයක් මේ කය තුල නැහැ. ඊටාම පිළිකුල් සහගතයි. කොහොමද මේ කය හැදිලා තියෙන්නේ? ඇටකෝටු 300කින් විතර නගා හිටවලා තියෙනවා. 900ක් විතර නහර වලින් වෙලලා තියෙන බව සඳහන් කරනවා. ඒ ඇටකෝටු මත මස් ගල්වලා තියෙනවා. හැම ඇටකෝටුවකම ඇලුන මස් තියෙනවා. නමුත් වටේට කොහොමද මේක වටේට බැඳිලා තියෙනවා? මැද්දේ කුහරයක් ඉතුරු වෙලා තියෙනවා. වටේට මස් තියෙනවා, මැද්දේ කුහරයක් තියෙනවා. දැන් මේ ඇටකෝටු වල මස් ගැල්විලා ඒ ඇටකෝටු තියෙන නිසා තමයි අපි ඔහොම ඉඳගෙන ඉන්නේ. අපි හිටගෙන යන්නේ. ඇටකෝටු නැතුව මේක නිකන් මස් ගොඩක් විතරක් වුණා නම් කොයි විදිහට තියෙයිද කියන කාරණාව අපි හිතලා බලන්න ඕනේ. අර නිකන් උරේකට වතුර පුරවලා බිම තිබ්බහම එහාට මෙහාට සැලි තියෙනවා වගේ නිකන් ඇට නැති මස් ගොඩ අපිත් එහෙම තියෙයි. එහෙම වුණා නම් මේ වාගේ බෙල්ලක් පීටලා තියෙන මූණක් ඒ මොකවත් මේ විදිහට පේන එකක් නැහැ. අර සමහර සත්තුන්ගේ මේ වාගේ ඔළුවක් බෙල්ලක් නැතුව නිකන් ඇඟටම ඇලිච්ච ඇස් දෙකක් නහයක් කටක් ඔහේ තියෙනවා. අපිත් එහෙම වෙන්න තිබුණා ඇටකෝටු නොතිබුණා නම්. එහෙමනම් මේ ඇටකෝටු තියෙන නිසා නගා හිටවලා තියෙනවා. ඒ වගේ මස් අලවලා තියෙනවා. හැබැයි දැන් අපිට ඔහොම පාරට බැස්සොත් එහෙම ආපහු එන්න වෙන එකක් නැහැ.
ඇයි මේ කපුටු උකුස්සෝවාගේ සත්තු සුනකයෝ හිවල්ලුවාගේ සත්තු අපි පිටිසේ පස්සෙන් පන්නගෙනවිල්ලා මේ මස් කෑලි ගලව ගනි. ආං එහෙම නැතුව ආරක්ෂාවක් උදෙසා මේ මස් ගල්වලා තියෙන කය හම නැමති ඇඳුමෙන් වහලා තියෙනවා. හමකින් වහලා තියෙන නිසා කාගෙන්වත් එහෙමකට කරදර වෙන්නේ නැහැ. නමුත් මැද්දේ තියෙනවා ලොකු සිදුරක්. ආන්ගේ සිදුරට තව බොහෝ දේවල් පුරවලා තියෙනවා. බඩවැල් තියෙනවා. ආමාශය තියෙනවා. අක්මාවල්, ගර්භාෂය, හෘද වස්තු, පෙනහැලි මේ වගේ නොයෙක් දේවල් මේ කුහරයේ පුරවලා තියෙනවා. මේ අභ්‍යන්තරයේ කොයි තරම්නම් පිළිකුල් සහගතද? පිටපැත්තෙන් සුදුයි, තව කෙනෙක් රතුයි, තව කෙනෙක් තලෙලලුයි, තව කෙනෙක් කළුයි, එක එක පාට, එක එක හැඩයට. ඒ පුද්ගලයාගේ ඒ පාටට හැඩයට කැමති හැටියට ඔවුනොවුන් ඒ රූපවලට හරි කැමතියි. නමුත් කොයි රූපෙත් අසූචි පුරවලා තියෙන කලගෙඩියක් වගේ. පිටපැත්ත හරිම ලස්සනයි. ප්‍රියමනාපයි. නෙත් සිත් බැඳගන්න ආසුළුයි. ආන් ඒක නිසා සමහර අය තවත් රූපයක් නිසා මිනි මරා ගන්නවා. සියදිවි හානි කර ගන්නවා. ගහමරා ගන්නවා. මේ ලස්සන රූපයක් බෙදා ගන්නට. නමුත් හරි හමං විදර්ශනාවක් නෑ. කය පිළිබඳව ලොකු අවබෝධයක් නෑ. කය පිළිබඳව හොඳ සිහියක් නෑ. ඒකයි සඳහන් කළේ අසූචි පුරවපු කලයක් වාගේ කියලා. මැටි කලයක්. හරි ලස්සනයි. පිට පැත්තේ මල් වැල් ඇඳලා නොයෙක් හැඩතලවලට කැටයම් කපලා බොහෝම ලස්සනයි කලගෙඩිය. විකුණන්න තියෙන තැනට ගිහිල්ලා අපි එහාට මෙහාට කර කර ඕක අතගගා බලනවා මේක හොඳයි මේක හොඳයි මේක හොඳයි කියලා. කෙනෙක් ඇවිල්ලා කියනවා ඔය කලගෙඩිය ඔක්කොලටම අසූචි පුරවලා තියෙන්නේ කියලා. දැන් මෙතෙක් වෙලා අපි මේ කලගෙඩිය ස්පර්ශ කළා. කලේ ගැන හරියට තොරතුරු දන්නේ නැතුව. නමුත් අසූචි පුරවලා වහලා තියෙනවා කියලා කියහම තවත් අපි ඕක ස්පර්ශ කරන්න යයිද? එතනින් එහාට හැඟීමක් එන්නෙම නෑ ඒක ස්පර්ශ කරන්න. මේ කයත් ඒ වාගේ. දෙතිස් කුණප කොට්ටාසයන්ගෙන් ඇතුළ පිරීලා. මේ තොල් පෙත්ත ගාවට එනකන් අපිට බොහෝම ලස්සනයි ප්‍රියමනාපයි. පිනතින අපිට හදලා දුන්න ආහාරයක් බලන්න ආහාර උයනකොට කොච්චර සුවඳද කියලා. බඩගිනි නැති කෙනෙකුගේ බඩගිනි වැඩි වෙනවා ආහාර රුචිය වැඩි වෙනවා මේ කෑමවල තියෙන සුවඳ නිසා. මේසෙට ගෙනල්ලා අරලා තියාම කොයි වෙලාවෙද මේක අනුභව කරන්න කියලා හරි හදිස්සි. එකට මේසේ වාඩි වෙලා කෑම කන අය කෑම සුවඳ වැඩි වෙලා සමහරලාට අනික් අය එනකන් ආහාර ගන්න පටන් ගන්නවා. ඒ තරම් මේක පිරිසිදුයි. ඒ තරම් මේක සුවඳයි. සමහර කෑම පිඟන් සරසලා තියෙන හැටි. සමහර බීම වීදුරු සරසලා තියෙන හැටි. හරි පිළිවෙලයි. දැක්කහම ලස්සනට තියාගන්න හිතෙන තරම්. නමුත් ඒ ආහාරය මං අනුභව කරන පිඟානට අරගෙන මගේ මේ ඇඟිලි තුඩු ටික එකතු කරලා ඕක පොඩි කළාට පස්සේ තවත් කෙනෙක් ඒක දුන්නොත් කන්න කැමතිද? ඒක කැමති නෑ. ඊළඟට මං කටේ තියාගත්ත එක ජතුම් පාරක් හපලා පිරිසක් එකතු වෙලා කෑම කන මේසෙ උඩ ආපහු දැම්මොත් අනික් අය එතන කෑම කන්න කැමති වෙයිද? දැන් බලන්නකෝ අච්චර මේසෙ උඩ සුවඳ හමහමා තිබිච්ච කෑම එක මං අතගාපු පමණින් යම් ප්‍රමාණයකට පිළිකුල් වුණා.
සමහර කෙනෙක් යමක් අතදාලා ගන්නකොටත් අපි කියනවනේ මේ අනික් අයත් ඔය ආහාරයට ගන්න ඕනේ ඔහොම කරන්න එපා කියලා. ඒ කියන්නේ ඔහු අත දානවටත් පිළිකුල්. දැන් ඒතර අච්චර හොඳට තිබිච්ච ආහාරයේ කටට අරන් එතන දැම්මහම ඊට වඩා පිළිකුල්. මේක හොඳට හපලා කෙලත් එක්ක මිශ්‍ර කරාම ඒක ඊටත් වඩා පිළිකුල්. එහෙම මිශ්‍ර වෙච්ච මේ ආහාරය ආහාර මාර්ගයේ දිගේ ආමාශය දක්වා ගමන් කරනවා. හැබැයි ඒ ආහාර එළියට ගන්න පුළුවන් වුණොත් අරට වඩා බොහෝ සෙයින් පිළිකුල් සහගතයි. ආමාශය තුල සෑහෙන වෙලාවක් පැසවන ආහාරය පෙන නැගී පැහිලා ජීර්ණය වෙලා අන්ත්‍ර දිගේ ගමන් කරලා මහාන්තරයේ අග කෙරවලේ අඟල් 10ක විතර ප්‍රමාණය නතර වෙනවා. ඒ කයෙන් ඉවත් කරන්නයි ලෑස්තිය. ඉවතලන ආහාර තමයි මහාන්තරයේ අග ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට අභ්‍යන්තරයේ කොච්චර පිළිකුල්ද? අන්තිමට ගිහිල්ලා නතර වෙච්ච තැන කොයිතරම් අපිරිසිදුද? එතන තියෙන දේවල් අපි මල පහ හැටියට බැහැර කරලා දානවා. එහෙමනම් සමහරලාට මෙතෙන්ට මල පහ එකතු වෙලා පැය 24ක් විතර තියෙනවා. පැය 8ක් 10ක් තියෙනවා. මේවා ටිකත් ඔක්කොම එකතු කරගෙන අපි බොහෝම හොඳට ඇඳලා පැලඳලා නාලා අපි ගමන් බිමන් බහිනවා. හරියට නිකන් ඇවිදින වැසිකිළියක් වගේ. ඇතුලේ තියෙන නිසා හොඳයි. බාහිරට ආවම හරි දුර්ගන්ධයි. එතන එකතු වෙලා තියෙන තැන එහෙමනම් හැබැවින්ම වැසිකිලි වලක් වගේ. එතකොට වැසිකිලි වලවල් කී කාලෙකින් මේවා හොදලා නැති දේවල්ද? මේ ටික බැහැර කරන පිටින් හදාගත්ත වැසිකිලිය අපි නිතර නොයෙක් බෙහෙත් වර්ග දාලා හොදනවා. හැබැයි මේක එහෙම හොදලා නැහැ. අවුරුදු 10කින් 15කින් 20කින් 50කින් 60කින් මේ වැසිකිලි වල සුද්ධ කරලා නැහැ. ඒක සුද්ධ වෙන්නේත් නැහැ කවදාවත්. එතකොට අවුරුදු 50ක් 60ක් 15ක් 20ක් 30ක් 40ක් පිරිසිදු නොකරපු මෙතන කොයි තරම්නම් අපිරිසිදු වෙන්නේ ඇද්ද? නමුත් එවන් කුණු කන්දල් දරාගෙන මේ හම්පොත්තෙන් වැහිලා තියෙන නිසා හැම වෙලාවෙම අපි මේක සුබයි කියලා දකිනවා. ආන් එහෙම දැකපු නිසා අපි කොයි තරම් අකුසල් රැස් කළාද? ජීවිතේ විදර්ශනා කරලා බලන්න බැරි වුණා. ජීවිතේ විනිවිද ගන්න බැරි වුණා. ඒ නිසා මේ කය හින්දා කරගත් අකුසල් වල සීමාවක් නැහැ. වැරදි කාම සේවනයේ කියන තුන්වෙනි ශික්ෂාපදේ. මේ කරුණු ටික හරියටම අවබෝධ කරගෙන තිබුණා නම් ওই ශික්ෂාපදේ කොයි තරම් රැකෙනවද? දැන් මේ නිසි අවබෝධයක් කය පිළිබඳව නැති නිසා නැවත මේ වාගේ කයක් අවුරුදු කෝටි ගානකට නොලැබෙන තැනකට අපි පාර හදනවා. අර කලගෙඩිය ස්පර්ශ කරන්න අපි පිළිකුල් කළා ඇතුලේ අසුචි තියෙන නිසා. නමුත් හම්පොත්තෙන් වැහිලා තියෙන නිසා මේක ස්පර්ශ කරන්න අපි අකමැත්තක් නැහැ. හැබැයි මේ යන්තම් උඩින් තියෙන හැම විතරයි ස්පර්ශ කරන්න කැමති. අපි කොයිතරම් සෙනෙහස දක්වන කෙනෙක් වුණත් අපි ඒ අයගේ තුවාල ස්පර්ශ කරන්න හරි අකමැති. සරව ඇවිල්ලා තියෙනකොට සුද්ධ කරන්න හරි අකමැති. එහෙනම් ඒ යම්සේ හැම සීරිලා යන්තම් ලේ නිකුත් වෙවි තියෙනවා නම් එතන ස්පර්ශ කරන්න අපි හරි අකමැති. හරියටම විදර්ශනාවක් නැති නිසා මේ පිළිබඳව මනා වූ ප්‍රඥාවක් වඩලා නැති නිසා මේ කයේ හැම තැනටම හැම දෙයකටම කැමතියි කියලා හිතෙනවා. ඇස් වලටත් හරි කැමතියි. ඒ හින්දා ඇස් ගැන බොහෝ දේවල් කියනවා. කෙස් වලටත් හරි කැමතියි. ඒ නිසා කෙස් ගැනත් බොහෝ කවි ලීවා. බොහෝ අදහස් ඉදිරිපත් කළා. දත් වලටත් හරි කැමතියි. පාටටත් හරි කැමතියි.
හැබැයි එහෙම කැමති කියපු අය ඔය බොහෝම ප්‍රිය කරපු කෙස් ගහක් ආහාර පිඟානේ තියනවා දැක්කොත් හුඟක් පිළිකුල් කරනවා. එතකොට එතනම මේ වෙනස ගැලවිච්ච දතක් කාට හරි දුන්නොත් මං වෙනුවෙන් මේක තියාගන්න කියලා කවදාවත් බාර ගනීද? හං කෑල්ලක් දුන්නොත්, මස් කෑල්ලක් දුන්නොත්, සෙම ටිකක් දුන්නොත්, කෙල ටිකක් දුන්නොත්, ලේ ටිකක්, සැරව ටිකක් තුවාලේ සුද්ධ කරනකොට ගලවලා දාපු බැඳිච්ච පරණ හං කෑල්ල දුන්නොත් ඒකකටවත් කැමති නෑ. නමුත් සමස්තය දිහා බලහම මං කොච්චර ප්‍රියයිද කියන කාරණාව කියන්නේ ලෝකෙ කොයි තරම් වචන නිර්මාණය වුණාද? විදර්ශනා ඥානයකින් බැලුවොත් මේ කයට කොයි තරම් පිළිකුල් සහගත බවක් තියෙනවද? ආන් ඒක හරියටම අවබෝධ කරගත්ත පුද්ගලයා මේ තුන්වෙනි ශික්ෂාපදයේ වාගේ ශික්ෂාපද මනාව ආරක්ෂා කරගන්නවා. හුඟක් අය අකුසලයෙන් ගොඩාක් ඈත් වෙනවා. පන්සිල් ගැන අපිට දේශනා කරනකොට මේ තුන්වෙනි ශික්ෂාපදයට භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා එක මහා අකුසල් ගොඩක් රැස් වෙන ක්‍රියාවක් වෙන නිසා. හැබැයි ඉතින් ඒ ශික්ෂාපදයේ උල්ලංඝනය වීමෙන් විතරක්ම නෙමෙයි අපිට අකුසල් සිද්ධ වෙන්නේ. නීත්‍යානුකූල විවාහ ජීවිතයක් ගත කරනවා. ඒ අයට එතකොට අකුසල් සිද්ධ වෙන්නේ නැද්ද කායික සම්බන්ධතාවයක් තුල? ඒත් සිද්ධ වෙනවා. ඒ මොකක් නිසාද? ඒ පින්නතුනේ එහෙම නීත්‍යානුකූල වුණාට රාග ద్వේෂ මෝහ කියලා කාරණාවක් ලෝකේ තියෙනවා. රාගයක් නිසයි දෙන්නේ කායිකව එකතු වෙන්නේ. එහෙනම් අපේ විවාහයේ නීත්‍යානුකූල වුණාට මෙතන ආපහු රාගයක් තියෙනවා. අරතරම් බරපතල වෙලා පන්සිල් උල්ලංඝනය වෙලා කර්මපතයක් සම්පූර්ණ වෙලා නැති වුණාට එතනත් අකුසලයක් තියෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවක් දේශනා කරනකොට ඒ කරුණු එහෙම පැහැදිලි කරලා තිබුණට ඉස්මතු කරලා මිනිසුන්ට තහනම් කරලා දේශනා කරලා නැහැ. ඒකේ භයානක වෙන තැන තමයි වැරදි කාම සේවනය කියලා තුන්වෙනි ශික්ෂාපදයක් පනවලා තියෙන්නේ. නමුත් අර ක්‍රියාවන්ගෙනුත් යම් ප්‍රමාණයක අකුසල් සිද්ධ වෙනවා. ඒ නිසා බ්‍රහ්මචාරී කෙනා ඒ හැමතෙම වඩා හරි උතුම් හැටියට සැලකුවා. ආදි බ්‍රහ්මචාරියක පංචශීලය සමහර අය ආවාහ විවාහ වෙලා ගිහි ජීවිත ගත කළා. නමුත් සමහර වෙලාවට සතියක් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළා. ඒ කාලේ පන්සිල් ගන්නකොට කාමීසු මිච්ඡාචාරා නොකිය අබ්‍රහ්මචර්යා කියලා පන්සිල් ගත්තා. එතකොට ඒක ආදි බ්‍රහ්මචාරියක පංචශීලය. සතියක් බ්‍රහ්මචාරීව හිටියා. ඒකෙන් රැස් වෙනවා විශාල කුසලස්කන්ධයක්. නැවත ඔහු ගිහි ජීවිතෙත් ඒ විදිහටම පවත්වනවා. ආය හැකි වෙලාවක ආයසරයක් බ්‍රහ්මචාරී වෙනවා. එහෙම බොහොම සිල් ආරක්ෂා කරගන්න අවස්ථාවල් ඒ ජීවිත තුල පවා ඉතුරු වෙලා තියෙනවා. එහෙමනම් නමුත් පින්නතුනි සමස්තය අපි සඳහන් කරමින් හිටියේ මේ කය මුල් කරගෙන පිළිකුල් බව ගැන හිතන්නේ නැතුව අපි හුඟක් අකුසල් රැස් කරගන්න අවස්ථාවලුත් තියෙනවා කියලා. ඒ කය මුල් කරගෙන අපි මේ පන්සිල් උල්ලංඝනය කිරීමේ කාර්යයත් යෙදලා ඉන්නවා. තුන්වෙනි ශික්ෂාපදේ විතරක් නෙමෙයි මේ ඊටාම පිළිකුල් සහගත කය අරගෙන ගිහිල්ලා බොහෝ තැන්වල බොහෝ අකුසල් වලට යොමු කරවලා යොදවලා තියෙනවා. නමුත් මේක ඊටාම අස්තීර වූ කයක්. දෙතිස් මහා කුණප කොට්ටාසයන්ගෙන් පිරීලා. නමුත් හරිම අස්තීරයි. ඕනෑම තැනක විනාශ වෙලා යන්න පුළුවන්. ප්‍රාණී නිරුද්ධ වෙන්න පුළුවන්. මහ තෙරවරු සඳහන් කළා පිට්ටනියක් මැද්දේ කිසිම ආවරණයක් නැතුව දල්වලා තියෙන පහනක් වගේ ජීවිතය කියලා. කිසිම ආවරණයක් නැහැ.
පිට්ටනියක් මැද්දේ තියෙන මේ පහන කොහෙන් හමන හුළඟින් කොයි වෙලාවෙ නිමෙන්න බෑද? තනපතක් අග තියෙන පිනි බින්දුවක් වාගේ. තනපතේ අග්ගිස්සට එකතු වෙන පිනි බින්දුව කොයි වෙලාවෙ නම් බිම වැටෙන්න බැරිද? ආයු උෂ්ණ විඥාන කියන ධර්මතාවයන් තුන් දෙනා පදනම් කරගෙන පවතින මේ කය ওই තුන් දෙනාගෙන් එක්කෙනෙක් ඕනෑම මොහොතක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි එක්කෙනෙක් හරි වෙනස් වුණා කියලා කියන්නේ අපිට මරණය උරුම වෙන්නයි ඊළඟට ඒක හේතු වෙන්නේ. ආයුෂයයි උෂ්ණයයි විඥානයයි යම් මොහොතක මේ කයෙන් පහව ගියා නම් එදාට පුද්ගලයා මැරුණ කියලා අපි කියනවා. මේ කය පිළිබඳව ඊටාම විදර්ශනාත්මකව බලාපු උතුමෝ මේ කයේ තියෙන පිළිකුල් බව මනාව අවබෝධ කරගෙන ඒක ප්‍රතික්ෂේප කළා. ඒ කයම පිළිකුල් කළා. අපේ බුදුරජාණන් වහන්සේටත් විවාහ යෝජනාවක් අරගෙන ආව එක බමුණි. මාගන්ධිය බමුණා. එදා කාලේ හිටපු ලස්සනම කාන්තාව. ඒ ලස්සනම කියලා කිව්වේ. හැබැයි ওই කාලේ වෙනකොට මහා මායා දේවින් වහන්සේ වැඩ හිටියේ නෑ. නමුත් යසෝදරා මහ උත්තමාවිය වැඩ හිටියා. ඒ තරම්නම් ලස්සනයි කියලා හිතන්න බෑ. ජනපද කල්යාණිත් ওই කාලේ ඉඳ ඇති. ඒ තරම්ම ලස්සනයි කියලා නම් හිතන්න බෑ. මොකද යසෝදරා දේවින් වහන්සේගේවත් මහා මායා දේවින් වහන්සේගේවත් ලස්සන පූර්ණ වශයෙන් වර්ණනා කරපු තැනක් අපේ ධර්මයේ කොහෙවත් හම්බ වෙන්නේ නැහැ. ඒ දෙදෙනා වහන්සේම වර්ණනා නොකර තමයි ජනපද කල්යාණි විතරක් වර්ණනා කරලා තිබ්බේ. ඊට මෙහා පැත්තේ ඉන්න අය වර්ණනා කරලා තියෙනවා. ඒතකොට ජනපද කල්යාණි විතරක් වර්ණනා කරලා ඇයි අර උත්තම සත්පුරුෂයින් දෙදෙනා වර්ණනා නොකළේ? ඒකට කරුණු දක්වන්නේ ඒ අය ගැන වර්ණනා කරන්න බැරි හින්දා කියලා. මහා මායා දේවින් වහන්සේට එහෙම නම තිබ්බා කියලා කියන්නේ ඒ හින්දා. මේ ලෝකෙ කිසි කෙනෙකුට ඒ රූපය දැකලා අදහන්න බෑ. විශ්වාස කරන්න බෑ. පිළිගන්න බෑ මේ මිනිස්සෙක්ද කියලා. ආන් ඒක හින්දා තමයි පුංචි කාලේ ඉඳලා ඒ තරම් රූපයක් තිබුණ නිසා මහා මායා කියලා නමක් තිබ්බා. හැබැවින්ම මායාවක් හින්දා. ඒ හින්දා වර්ණනා කරන්න ගියේ නෑ, වර්ණනා කරන්න බැරුව. යශෝදරා දේවින් වහන්සේත් එහෙමයි. දැන් නැත්තම් අර කරුණ විතරක් සඳහන් කරාම තව කෙනෙක් ඕක ප්‍රශ්නයක් බවට පත් කරගනී කියලායි මම ওই කාරණාව කෙටියෙන් සිහිපත් කළේ. නමුත් මාගන්ධියා කියන තැනැත්තියත් ඉතාම ලස්සන රූපයක් තිබුණ කෙනෙක්. ඇය විවාහ කරගන්න දඹදිවාය බොහෝම උත්සාහ කළා. නමුත් ඇගේරුවට ගැලපෙන තරුණයෙක් හමු නොවුන නිසා ඇය තාමත් අවිවාහකයි. මාගන්ධියාගේ අම්මටයි තාත්තටයි මේ සංසාරේ මගඵල ලබන්න පින් තියෙන බව දැනගත් අපේ බුදුරජාණන් වහන්සේ ඔවුන්ට පිහිට වෙන්න කල්පනා කළා. ඒ වෙනුවෙන් ඒ ගෙදර වැඩම කළා. ගිනි දෙවියන් පුදමින් හිටපු බමුණා බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන් හිතුවේ දුවට ගැලපෙන සුදුසු මනාලය අද ගෙදරටම ඇවිල්ලා කියලා. ඒ තරම්ම ලස්සනයි, දුවට වඩා හිතාගන්න බැරි තරම් ලස්සනයි. දැන් දුව සරසගෙන අරගෙන ආවා. ඇවිල්ලා යෝජනා කළා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ ඔබේ දුව අතින් තබා පයින්වත් ස්පර්ශ කරන්න මං කැමති නෑ. ඇය හරියට අසූචි පුරවපු කලගෙඩියක් වගේ. ඒ කාරණාවට තමයි මාගන්ධියා භාග්‍යතුන් වහන්සේට වෛර බැන්දේ. දඹදිවම මවිතයට පත් කළ මගේ රූපය මේ ශ්‍රමණයා කොහොමද මෙච්චර පිළිකුල් කරන්නේ? ඇය බොහෝ අකුසල් කරගත්තා. ඒ වුණාට අම්මයි තාත්තයි සංසාරෙන් එතර යන්න පාර හදාගත්තා. තව කෙනෙක් ප්‍රශ්නයක් නගන්න පුළුවන්. මාගන්ධියා මේ සිද්ධිය නිසා නිරේට යන්න පාර හදාගන්න බව බුදුරජාණන් වහන්සේ දන්නේ නැතුව දේ ගෙදරට වැඩි. මාගන්ධිය ගැන අනුකම්පාවක් බුදුරජාණන් වහන්සේට තිබුණේ නැද්ද කියලා. මාගන්ධියා කොහොමත් මේ ජීවිතයේ සසරින් මිදෙන්නේ නැති බව, මේ රූපයෙන් මත් වෙලා ඉන්න බව භාග්‍යතුන් වහන්සේ දන්නවා.
නමුත් ඇය රූපයෙන් මත් වෙලා මේ භවයෙන් සසරින් මිදෙන්නේ නැති නෑ කියලා සංසාරයෙන් ඈතර යන්න පෙරපින් කරපු ඇගේ අම්මට තාත්තටත් තවත් මේ සංසාරේ ඇවිදින්න භාග්‍යතුන් වහන්සේ ඉඩ තියන්නේ. ඒකයි මහා කරුණාව. ඒ කරුණාව සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ. සසර බය හඳුනාගත්ත කෙනෙක් තමයි ඒක දැනගන්නේ. ඒ නිසා මාගන්දියා වගේ පෞකාර දුවක් හින්දා සසරින් එතර යන්න පුළුවන් ආර්ය මාර්ගයට එන්න පුළුවන් අම්මා තාත්තට තවත් සසර ඇවිදින්න ඉඩ නොතියා ඔවුන් හොයාගෙන වැඩම කරන එක භාග්‍යතුන් වහන්සේගේ සිරිතයි. එහෙම ගිහිල්ලා ඒ අය සංසාරයෙන් එතර කෙරෙව්වා. සමහර අය එතර කරවන්න වැඩියහම තමන් වහන්සේට හුඟක් දොස්පස් අහන්න සිද්ධ වුණා. එහෙම දොස්පස් අහගෙන නමුත් සසර බය උන්වහන්සේ තරම් දන්න කෙනෙක් නැති නිසා ඔවුන් මුදවන්නම භාග්‍යතුන් වහන්සේ රැ එළි වෙනකන් දුක් විඳපු අවස්ථා තියෙනවා. යදුන් ගණන් පයින් වැඩපු අවස්ථා තියෙනවා. තුන් ලෝකයටම අධිපති බුදුරජාණන් වහන්සේ. නමුත් පින්නතුනි සාමාන්‍ය ආයතනයක ප්‍රධානියෙක්වත් තමන් යටතේ සේවය කරන සේවකයෙක් හොයාගෙන වුණුන්ගේ ගෙවල් වලට නොයන කාලෙක කෝටි ලක්ෂයක් සක්වලේ මහරජුරු තමන් ළඟ ශ්‍රාවක භාවය ලබන්න ඉන්න අහිංසකයෝ හොයාගෙන වැඩම කළේ. ඒ නිසයි ඒ කරුණාවට මහා කරුණාව කියලා කිව්වේ. ආන් ඒ නිසයි මාගන්දියගේ ගෙදරත් වැඩියේ අම්මයි තාත්තයි බේරගන්න. ධර්ම දේශනාවට වෙන් වෙලා තියෙන කාලයත් ඉවර වෙලා තියෙන නිසා අපි මේ ගාථා රත්නය ඇසුරු කරගෙන මේ ධර්ම කාරණාව බොහොම කෙටියෙන් සාකච්ඡා කළා. මේ කරුණු ජීවිතයට එකතු කරගෙන යටත් පිරිසින් පන්සිල් උල්ලංඝනය වෙලා අකුසලයක් සිද්ධ කරගන්න යන්නේන මොහොතක හරි මේ කාරණාව සිහිපත් කරලා එතනින් හරි ජීවිතය ආරක්ෂා කරගන්න පුළුවන් නම් සංසාරය ආරක්ෂා කරගන්න පුළුවන් නම් ඒක මහ ලොකු ලාභයක්. කයේ සැබෑ ස්වභාවය දකින්න පුළුවන් නම් පිළිකුල වඩන්න සූදානම් වෙන කෙනෙකුට ඒ කාරණාව හරි වටිනවා. එහෙනම් මේ කය පිළිබඳව මනා ප්‍රඥාවක් ඇති කරගෙන තමන්ගේ ජීවිතේ නමුත් ඒ පිළිකුල් සහිත කය උපයෝගී කරගෙනම සංසාරයෙන් එතරට යන්න පාර හදාගෙන නැවත නැවත පිළිකුල් කයක් පෝෂණය කරන්න පාර හදන්න නැතුව ඒ කයින් මිදෙන්න මඟ හදාගන්නත් මේ කයම පාවිච්චි කරන්න වෙනවා. ඒකට අපි ගාව ප්‍රඥාව අවශ්‍ය වෙනවා. මේ කරුණ භාග්‍යතුන් වහන්සේ බොහොම අපූර්වට ගලපලා දේශනා කරලා එදා ධර්ම දේශනාව විවර කරනකොට 120 වයස් ඇති උත්තරා මෙහෙණින් වහන්සේ සෝවාන් වුණා. සතර අපායේ උපද්දවන්න තිබිච්ච අතීත කර්ම ඔක්කොම සුණු විසුණු කරලම දැම්මා. අනාගතේ නිරයේ උපද්දවන්න රැස් වෙන්න තියෙන අකුසල් සම්පූර්ණයෙන්ම ඝාතනය කරලා දැම්මා. ඒ ක්ලේශයන් ඝාතනය කරලා ඉතිනේ නිරයේ උපදින්න අකුසල ආය උපදින්නේ නැහැ. එවන් උතුම් තැනක ඇය පිහිටවලා ඇගේ සසර ගමන සුවපත් කරවලා භාග්‍යතුන් වහන්සේ වැඩම කළා. එහෙනම් මේ කරුණු ටික ජීවිතයට අරගෙන අපි ජීවිතයේ දිහා නිවැරදිව බලලා බොහෝ කුසල් රැස් කරගනිමින් ආය පිළිකුල් කයක් පෝෂණය නොකර සුගතියෙන් සුගතියට යමින් අවසන සංසාරයට කෙරවල කරන තැන උතුම් නිවන සාක්ෂාත් කරගන්න මේ කරුණු කාරණා ටික මේ ධර්ම ශ්‍රවණානිසංසය ආශිර්වාදයක් පාරමිතාවක් කරගනිත්වා කියලා සියලු දෙනාට ආශිර්වාද කරනවා.